අපේ ඉස්කෝලේ ආමිනේව අපේ
ඒ කටයුතු සිදු කරන්න තියෙනවා. ඒ වගේම මතක් කළා විදුලි ආලෝකය ලයිට් බිල උපමාන විහාරස්ථානයට එනවා. ඒක එක මාස වලට එක ගණන් වෙනවා. මම කොහොම බිලාවා බිල් පෙන්නන්න කියලා. එතකොට ඒවත් ගිවන්නේ තුමිය අදහස් කරගෙන ඉන්නවා. ඉතින් කොයිතරම් අපේ විහාරස්ථානයේ ලොකු ශක්තියක් බවට ඇය පත් වෙලා තියෙනවා. ඉතින් අපිට අම්මා කෙනෙක් වගේ හරිම ආදරේ ගෞරවය ආදරය හැම දෙයක් වගේ කියන අපේ මේ වාසකම් වල වගේ තමයි. අපි ගැන හොයලා බලන්න වස් ආරාධනා කළා කියලා නෙවෙයි. ඇය පුදුම පැහැදීමකින් යුක්තව ඒ කටයුතු සිදු කරන්න මෙහෙස මහන්සි වෙනවා. ඒකේ හරි වාසනාවක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ පුත්තාවත් මනුස්සානන් කියලා. මිනිසුන්ට තියෙන උතුම්ම වස්තුව තමයි දරුවෝ. එතකොට දරුවෝ වස්තුවක් බවට පත් වෙන්නේ, දරුවෝ සම්පතක් බවට පත් වෙන්නේ අම්මලා තාත්තලාට දරුවෝ කල්යාණ මිත්‍රභාවයෙන් ඉන්නවා. මානෙන් සෙල්ලේවා මහත්මියගේ දරුවන් දෙපළත් ඒ වගේ. දැන් එතුමියගේ සහෝදරියක් මට මතක් කළා. අපේ ඉස්කෝලේ ආගමේගේ මෑණියන් ජීවත් වෙලා ඉන්න කාලේ කියනවා කියන්නේ බෝධිසත්ව දරුවෝ කියලා. ඒ මොකද ඒ තරම් ගති ගුණ වලින් යහපත්කමින් පරිපූර්ණභාවයට පත් වෙලා ඉන්න නිසා. ඉතින් ඒ නිසා ඒ සම්ම කුඩිතුවක් දරුවා චරිත කුඩිතුවක් දරුවා මානෙන් සෙල්ලේවා මහත්මියට මේ පින්කම් කරන්න උපරිමයෙන් සහයෝගය දැක්වුවා. වස් කාලයේ පුරාවට අපේ දායකකාරකාදී පින්තුන් වගේම සෙල්ලේවා මහත්මිය සොයලා බලලා උපස්ථාන කටයුතු සිව්පසයෙන් සංග්‍රහ කළ කිසිම දෙයක් අඩුවක් පාඩුවක් කියන්න තිබුණේ නැහැ. ඒ වගේම තමයි පින්කම දවසේ කටින චීවර පූජා පින්කම දවසේ දානයට හාමුදුරුවෝ වඩින්න සූදානම් වෙන වෙලාවෙත් මගේ ළඟට ඇවිල්ලා අහනවා තව මොනවද දාන්නේ කෙරෙන්න ඕනද? ඒ තරම් එහෙම තමයි අම්මලා මව්වත් ගැතිය තියන අය ශ්‍රද්ධාව කියන එක එහෙම තමයි. හිතෙන්නේම තවත් මදි කියලා. ආන්නේ වගේ සියල්ලක්ම සොයලා බලනවා. අඩුපාඩු කිසිවක් කියන්නේ නැතුව පින්කම කරනවා. ඉතින් කටන පින්කම කරනකොට ආරාධනාවක් කළාම ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙන්න ඕනේ කියන අවබෝධය තුමියට තිබුණා. සම්ප්‍රදායක් තියෙනවා පින්වත්නි සාමාන්‍යයෙන් කටිනානි සංස ධර්ම දේශනාව කියලා කියන්නේ. කටිනානි සංස කියලා කියන්නේ කරපු පින්කමෙන් ඔයයන්ට ලැබෙන ලාභ ගැන කියන එක. ඒකෙන් කටිනානි සංස කියලා කියන්නේ ආනිසංස කියලා කියන්නේ හොඳ පැත්ත. යහපත් දේවල් කටිනියක් කළාම මේ චීවර පූජාව සිද්ධ කරා මොනවද අපිට සිද්ධ වෙන්නේ ලැබෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි බලන්නේ ලැබෙන දේ. ඉතින් ඒ නිසා තමයි කටිනානිසංස ධර්ම දේශනාවක් කියන එක මේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ ආනිසංස පක්ෂය බෞද්ධයාට මිනිසාට මොනතරම් වැදගත්ද කියන එක වටහා ගන්න පුළුවන් කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කඨින චීවර පූජාවේ ආනිසංස ලෝක සත්‍යයට පෙන්වුම් කරන්න ඕන නිසා නාගිත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ අභිමුව තමන් සංසාරයේ කරපු කඨින චීවර පූජාවේ ආනිසංස පිළිබඳව ඒ කඨින චීවරය පූජා කරලා ලැබපු විපාක පිළිබඳව දේශනා කරන්න අවස්ථාවක් හදලා දුන්නා. බුදුහාමුදුරුවෝ ඒවා ප්‍රතික්ෂේප කරන්න ඉඩක් හදලා දෙන්නේ නැහැ. නාගිත හාමුදුරුවන්ට ඒ ඉඩක් හදලා දුන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ දන්නේ නැතුව නෙවෙයි. බුදුහාමුදුරුවන්ට අවබෝධයක් නැතුව නෙවෙයි ආනිසංස ගැන. අවබෝධයක් තියෙනවා. අර ඒක කරලම ආනිසංස ලබපු කෙනෙක් කියනකොට ඒක අත්දැකීමෙන් කියන දෙයක් වෙනවනේ. ආන්නේ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඉඩක් ලබලා දුන්නේ නාගිත මහරහතන් වහන්සේට තමන් වහන්සේ කල්ප ගානකට මැද්දෙන් කරපු කඨින චීවර පූජාවෙන් ලබපු ආනිසංස ලෝකයාට දේශනා කරන්නට. ඉතින් අදට කඨිනානිසංස ධර්ම දේශනා කියලා කරන්නේ ආන්නේ නාගිත හාමුදුරුවන්ගේ චරිතය. නැත්නම් නාගිත
කටිනානිසංස ධර්ම දේශනාවල බොහෝ දුරට දේශනා කරනු ලබනවා. ඉතින් සම්ප්‍රදායක් තියෙනවා සාමාන්‍ය ලංකාවේ එහෙම මේ කඨින චීවර පූජාවක් සිද්ධ කළාම කඨින චීවරය ලැබපු හාමුදුරුවෝ ලැබපු ස්වාමීන් වහන්සේ කඨින සිවුර පොරවගෙන කඨිනානිසංස ධර්ම දේශනා පවත්වනවා. දැන් අපිත් මේ කඨින සිවුර තමයි පොරවගෙන මේ සිවුර දරන්න උච්චර වාදනාවක් තියෙනවා නේද? බලන්නකො මිනිස්සු නිදි වරාගෙන මාස ගාණක් කැප වෙලා නේද? මේ සිවුර කොයි තරම් ගෞරවයෙන්ද පැත්තකට වෙලා බලන් හිටියාම කල්පනා කරාම ලෝකයේ කිසිම වස්ත්‍රයක් නැහැ නේ රජයේ අනුකූලව මෙච්චර කරන්නේ නේද? දේවාභරණ තමයි පෙරහැරි අරන් යන්නේ දෙවියන්. ඊට හැරුණාට පස්සේ ඒකත් වඩා ගෞරවයක් මේ චීවරේ බලන්නකො ගම පුරාම පෙරහැරෙන් අරගෙන යනවා. ගෙදර දවස් දෙක තුනක් තියාගෙන සිවුරට කවුද ගිලන්පත පුදා පූජා කරන්නේ. නමුත් මිනිස්සු සිවුරට ගිලන්පත පූජා කරනවා. ඒ කියන්නේ සිවුර චීවර වහන්සේ කියලා. සිවුරට ප්‍රාණයක් දීලා මිනිස්සු කටයුතු කරන දැන් බෝධීන් වහන්සේට සිත්පිත් නැහැ කියලා අපි දන්නවා. ඒ වුණාට බෝධීන් වහන්සේ කියලා ජීවමාන කෙනෙක් හැටියට. ඒ කියන්නේ බෝධියේ සිවුරු උතන්නේ කියලා ගත්තා. නේද? බෝධීන් වහන්සේ ජීවමාන දෙයක් බවට පත් කරනවා. ඒක ජීවී සාක්ෂියක් තමයි. ආන්ගේ වගේ මිනිස්සු මේ සිවුරට පරම පූජනීය භාවයක් දීලා තියෙනවා. ඒක පුරාතනයේ ඉඳලම එන දෙයක්. ඉතින් ඒකට සමහරක් අය කියනවා ඔහොම පෙරහැරවල විකාර කරනවා එන්න කියලා. ඒවට අර නොගැලපෙන දේවල් කරන්න හොඳ නෑ තමයි. නමුත් මිනිස්සු ඒ කරන දේවල් ඒක වළක්වන්න හොඳ නෑ. ඒවා මිනිස්සුන්ට කරගන්න ඉඩ දෙන්නට ඕනේ. ඒකෙන් මිනිස්සුගේ ශ්‍රද්ධාව භක්තිය වර්ධනය වෙනවා. දැන් මේක පෙරහැරක වුණා යන අය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නානත්ත කාය නානත්ත සංඥා. එක එක්කෙනාට තියෙන එක විදිහේ කයවල් එක විදිහේ සංඥාවල් හඳුනා ගැනීම. එතකොට පෙරහැරක් කටින පෙරහැරක් වුණා දැක්කාම කෙනෙක් බලන් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් නවුතුරු ඒක තරම් මෙහි එක ලොකු නෑ. මෙහි එක තරම් අර ඒක ලොකු නෑ වුණා. තව කෙනෙක් ඒක දැකලා වෙනත් විදිහට හිතන්න පුළුවන් අපෝ මේ සිවුරකට මේ මිනිස්සු මොනතරම් මොඩේද මෙච්චර උදේ පාන්දර නැගිටගෙන මේ විකාර කරනවා. තව කෙනෙක් දැකලා මෙලස හිතන්න පුළුවන් සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. අනේ ඉතින් නිවනට නැත්තම් නිවන් මාර්ගයට පිවිසෙන්නට වෙහෙස වෙන ඒ වෙනුවෙන් වෙරවීරිය දරන මහා සංඝයා වහන්සේ නමකට නැත්තම් ස්වාමීන් වහන්සේ නමකට උන්වහන්සේ තුන් මාසයක් පුරාවට කරපු කැපකිරීමට ඒ විනය ප්‍රඥප්තිය අනුගමනය කරමින් කරපු වෙහෙසට කෘතගුණ සැලකීමක් හැටියට බුදුහාමුදුරන්ගේ බුද්ධ නියමයක් අනුව මේ පින්වත් පිරිස මේ ජීවරය බොහොම ගෞරවයෙන් වඩම්වාගෙන යනවා. උන්වහන්සේට නිවන් ලබන්න මේ ජීවරය හේතුවක්. නැත්තම් නිමිත්තක් කමටහනක් වෙනවා. ආන්නේ ආනිසංසය මටත් ලැබිලා මටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින හේතු වේවා කියලා හිතන්න. එතකොට තුන් විදියකට මිනිස්සු ඔය විදියට විතරක් නෙවෙයි මේක විදියට හිතනවා. ඒ නිසා ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ නොඑක් අයගේ හැඟීම් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එක පැත්තකින් ධර්මයේ පිළිපැදීමක්. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ හැම දෙයක්ම වෙන්නේ. දැන් මේ කඨින සිවුර පූජා කරන එකට අපේ රටේ විතරක් නෙවෙයි. දැන් මේ චීවර කාලය චීවර මාසය තුල ලංකාව, තායිලන්තය, කාම්බෝජය, ලාओस වගේ රටවල් ඒ බෞද්ධ රටවල්නේ. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වගේ බෞද්ධ පන්සල් තියෙන තැන්වල මේ මාසයේ පුරාවටම මේ පූජාවන් කරනවා මිනිස්සු අප්‍රමාණවත්. එතකොට බලන්නකො ලෝකේ හැම තැනම මේක වෙනකොට මොනතරම් පූජනීය බවක්ද කියලා නේද? මොනතරම් ආනිසංසයක් තියෙනවද? ඒ බුදුහාමුදුරන්ගේ ධර්ම අවවාදය පිළිපැදීමක් අපි මේ කරන්නේ. ඒක නිසා පින්වත්නි මේ කඨින සිවුරක් පූජා කරන
මේ හැම දෙයකම වැදගත්ම අරමුණ තමයි මොකක්ද? සාමාන්‍යයෙන් ගිහි ජීවිතයෙන් ඈත් වෙලා මහාන වෙන්නේ, පැවිදි වෙන්නේ ගිහියන්ට වඩා කලින් නිවන් දකින්න. ඒකනේ කියන්නේ නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළානේ ගිහියා කියන්නේ මොනරා වගේ, ආමුදුරුවෝ කියලා කියන්නේ හංසයා වගේ. මොකද හංසයාට බර අඩුයි. හංසයා ගමන පිරිසිදු. බැඳීම මොනරා ගමන බැඳීම් වැඩි, බර වැඩි. පිල්ම කුච්චල තියෙනවා. සෙබඩ ගැන නෙමෙයි කියන්නේ මොනරා. බර වැඩි. එයාට ගමන් කරන්න, එයාට දිවිදෙන්න පුළුවන්. හැබැයි ගමන් කරන්න බෑ හංසයාට තරම් වේගෙයි. එතකොට පැවිදි වෙච්ච උතුමන් වහන්සේලාගේ ගමන ගිහි ගමනට වඩා වේගවත්. ආන්නේ වේගවත් උන්වහන්සේලා ගෙනියන ගමන ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්නට අවශ්‍ය කරන වත්පිළිවෙත් තමයි පුරන්නේ. ඒකනේ පැවිදි කියලා කියන්නේ. එතකොට මේ පැවිදි භික්ෂුවා සිද්ධ කරනු ලබන චතුරාර්ය සත්‍ය මාර්ගයට නැත්නම් අවබෝධයට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම ලොකු උදව්වක් වැත්තට තේරෙන භාෂාවෙන් කියන ලොකු මෙහෙවරක් සහයක් දෙන එක තමයි දායකයෝ එකතු වෙලා වෙත් කරන්නේ. එතකොට නිවන් දැන් අපිට කියලා තියෙන්නේ සිල් රකින්න, පන්සිල් ආරක්ෂා කරන්න, අටසිල් සමාදන් වෙන්න මොනවාරම කරගෙන රහතන් වහන්සේලා රහත්ුනේ මේ සිල් ආරක්ෂා කිරීමෙන්. එතකොට අපි මේ සීලය ආරක්ෂා කරන්නේ ආන්දී රහතන් වහන්සේලා වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒක පිටිවහලක් වන නිසා. නැතුව දරුවන්ට පේන්න, ගමන්ට පේන්න, ආමතුරුවන්ට පේන්න එහෙම නෙවෙයි. අරක තමයි අපේ ඒකායන අරමුණ වෙන්නේ. ආන්ගේ වගේ තමයි කටින සිවුරක් පූජා කරනවා කියලා කියන්නේ ආමතුරුවන්ට වස්වඩ වාස දේශි පින්කමක් නෙවෙයි. ආම්දුරුවෝ කැපකිරීම රාශියක් කරන්න ඕනේ, නිහියොත් කැපකිරීම රාශියක් කරන්න ඕනේ. අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා පින්නතුනි මේ කටිනේ ගැන කියනකොට කටිනං නාම කිංකේන නිදානේන මහේසින අනුඥාතං කිමත්තාය කස්මා කටින මුත්තමන්ත. කාරණා කිහිපයක් මේ ගාථාවේ විස්තර කරනවා. කටිනං නාම කිංකේන කටිනයක් කියලා කියන්නේ කුමක්ද? මොන නිසාද? එතකොට මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිසිම නීතියක්, විනයක්, ශික්ෂාවක් මහා සංඝරත්නයට පනවලා නැහැ හේතුවක්. බුද්ධ නියමයක් අනුව කියලා මම කියවනේ මේ කටයුතු සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ බෝධිසත්වයේ බුද්ධත්වයට පත් වෙලා මුල් අවුරුදු 20 කිසිම නීතියක් පැනෙන්නේ නැහැ. ආන්දරුවන් වහන්සේලාට කිසිම නීතියක් තිබුණේ නැහැ. ඒ කියන්නේ රැයට වළඳන්න එපා. හයියෙන් දුවන්න එපා. කසාද වදින්න එපා. ඔය මොනවත් නීති තිබුණේ නැහැ. හැබැයි ඒක නීතියක්වත් ඔය වැරද්දක්වත් ආන්දරුවෝ කළේ නැහැ. දැන් පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ වස්වඩ වාසය කරලා අර 69 භික්ෂුන් වහන්සේලා සම්පූර්ණාට පස්සේ ධර්ම ප්‍රචාරයේ යවලා ඔය කටයුතු සිද්ධ කරපු වෙලාවෙත් වස්වඩ වාසය කළා. මිනිසුන්ගේ ආරාධනාවක් නැහැ. වස්වඩ වාසය කරනවා කියලා කියන්නේ ඉන්දියාවෙත් අපේ වගේ තමයි ඍතු වලට බෙදලා තියෙනවානේ. වස්සාන ඍතුවේ වස්සාන කාලේ මහා සංඝරත්නය චාරිකාවේ වඩින්නේ නැහැ. ඉන්දියාවේ අදටත් එහෙම තමයි. ඔය අන්‍යාගමික අයත් එහෙමයි. තීර්ථකයෝ, ජටිලයෝ, නිගණ්ඨයෝ එහෙම ඉන්නවනේ ඉන්දියාවේ. ඒ අය මේ වස්සාන කාලේ ගමන් කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඔය හින්දු ආගමේ විශ්වාස කරනවා මේ අමු ගහකොළටත් ජීවයක් තියෙනවා. ඒ නිසානේ හාමුදුරුවන්ට උපසම්පදා හාමුදුරුවන්ට තහනම් කරලා තියෙන්නේ අමු ගහකටවත් කඩන්න. කොළයක්වත් කඩන්න තහනම් කරලා තියෙනවා හාමුදුරුවන්ට. ඒ වෙන්නේ යලක් සිද්ධ වෙනවා කියලා. ඒ මොකද ඒක ජීවී හැටියට සලකන නිසා. එතකොට මේ වැහි කාලෙට කුමී සතුන් මුංචි පණුවෙම පොළවේ මතුවෙනවා. ඊළඟට තනකොළවල ලා තනාකිස් මතුවෙනවා. මේවා පෑදිලා කවක් සිද්ධ වෙනවා කියලා. ජීවයකට හානියක් සිද්ධ වෙනවා කියලා කල්පනාවෙන් තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ඉඳන් ඉන්දියාවේ
ඒ ආගමික නායකයෝ පූජකයෝ මේ වස්සාන කාලයේ තුලාවට සිද්ධ කළේ නැහැ. එතකොට මුල් කාලයේ හාමුදුරුවෝ මේ වස් කාලෙන් ධර්ම ප්‍රචාරය වැඩියි. එහෙ මේ ඇවිදිනවා හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරය වඩිනවා දායකයන්ගේ කටයුතු සිද්ධ කරනවා. මේක දැකපු අන්‍යාගමික මිනිස්සු චෝදනා කරන්න ගත්ත හාමුදුරුවෝට මේ බුද්ධ පුත්‍ර මහා සංඝයා වස් කාලේ අනිකුත් පූජකයෝ තමන්ගේ ගල්ගුහා වලට වෙලා ලිංග වලට වෙලා ආරාම වලට වෙලා ඉන්නවා. මේ මහා සංඝයා අහිංසාවාදී නායකයෙක් කියලා කියන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධ පුත්‍රයෝ අර මතුවෙන කුමී සතුන් අනුවන් ඊළඟට ලාගනාගිස් පාගමින් පව් කරමින් ඇවිදිනවා. මේ චෝදනාව මහා සංඝයා වහන්සේ බුදුහාමුදුරුවන්ට දැනුම් දුන්නාම බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ තමයි නීතියක් පැනෙන්නේ ප්‍රඥාප්තියක් උකලේ මහා සංඝයා වහන්සේට විනය නීතියක් පැනෙවුවා අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සන් උපගත. මානෙනි අනුදැන වදාරන අනුමත කරනවා. වස්සානේ කියන්නේ වස්සාන කාලේ වස්සන් උපගත. වස් වැඩ වාසය කරන්න අනුදැන වදාරනවා. අන්නේ බුද්ධ නියමයේ අනුව තමයි මහා සංඝයා වහන්සේ වස් වැඩ වාසය කරන්නේ. එතකොට ඒකට මිනිසු පෙළ ගැසුණා. මිනිසු පෙළ ගැසලා මිනිසු ආරාධනා කරනවා වස්සාන කාලයේ පුණහාමුදුරන් වහන්සේලාට මේ අතු දන්නවා ඇසල මාසේ ඔය වෙනි කර්ම කළාට පස්සේ මහා සංඝයා වහන්සේ සීමා මාර්ගයකට ඒක රාශී වෙලා ඇවත් දේශනවා කියලා කියනවා. හාමුදුරුවෝ පව් සමා කර ගන්නවා වගේ තමන් වහන්සේලාටින් බුද්ධානුමෝදක ශික්ෂාපද ඇවත් වලට භාජනය වෙලා තියෙනවා නම් ඒවා මහා සංඝයා වහන්සේගේ ප්‍රකාශ කරලා ඒවා සමා කර ගැනීමක් සිද්ධ කරලා පොය සීමා මාර්ගයට ඒක රාශී වෙලා පොය කරනවා කියලා විනය නීති ගොඩාක් තියෙනවා. මේවා අනුගමනය කරලා වස් වැඩ වාසය කිරීම සිද්ධ වෙනවා. ඒ අර බුද්ධ නියමය අනුව ඊළඟට හාමුදුරුවෝ වහන්සේලා ඔහොම වස් වැඩ වාසය කරලා එක දවසක් හාමුදුරුවෝ මහා වැස්සේ බුදුහාමුදුරුවෝ හමු වෙන්න 39 වස් කාලේ ඉවර වෙලා වැඩම කළා. වස් කාලේ වුණත් මේ වහිනවනේ. මහා වැස්සට දෙවිලා හාමුදුරුවෝ සිවුරු ඇඟට ඇලෙනවා. මේ අපේ කාලේ වගේ හොඳම සිවුරුත් නෙවෙයි, හොඳ සිවුරු නැතුවත් නෙවෙයි, හොඳ කසී වෙද්දෙන් හදපු සිවුරුත් තිබුණා. නමුත් බොහෝ වෙලාවට ඔය මිනිහා පොතල ගිහින් දාපු එදිගෑරණිය එකතු කරලා සිවුරු බවට පත් කරගත්තේ හාමුදුරුවෝ පාස්කුණ සිවුරු කිව්වේ. ආන්ගේ වගේ සිවුරු පොරෝගන හාමුදුරුවෝ වැස්සේ දෙවිලා සමහර හාමුදුරුවන්ට ක්ලාන්ත වුණා. බුදුහාමුදුරුවෝ බහැ දකින්න වැඩ. සමහර හාමුදුරුවන්ට උණසන්නිපාතේ හැදුවා. බුදුහාමුදුරුවෝ මේක දැකලා අනුකම්පා කරලා බුදුහාමුදුරුවෝ නීතියක් නැත්තම් බුදුරජාණන් වහන්සේ නැවත විනය ප්‍රඥාප්තියක් පැනෙවුවා. වස් වැඩ වාසය කරපු හාමුදුරුවන්ට චීවරය පූජා කරන්න ඕනේ. බලන්නකෝ එතකොට ඔය ඇත්තෝ චීවරය පූජා කළේ බුද්ධ නියමයට අනුව. බුදුරජාණන් වහන්සේගේ අනුදැනුමට අනුව. ආන්න ඒකයි මේ පින්කමේ තියෙන වැදගත්කම. එතකොට ඒ අනුව ඉන්පස්සේ මහා සංඝයා වහන්සේ වස් වැඩ වාසය කළාම දායකයෝ කඩන සිවුරක් පූජා කළා. ඊළඟට වස් ආරාධනා කරනකොට අපි ආමුදුරුවෝගේ සිවුරු තියනවා නානකට සිවුර. ඒ කියන්නේ නානකට ස්නානය කරනකොට අනේ නානකට සිවුරක් දැහැත් පොට්ටක් හදලා අර සිවුර පොට්ටක් තියෙන නවල කුඩක් වල ටිකක් තියලා ආමුදුරුවෝට පූජා කරලා තමයි ආරාධනා කරන්නේ. ඒකත් බුදුහාමුදුරුවන්ගේ නියමයි. විසාකාව බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. වස් කාලය පුරාවටම මම ජීවත් වෙලා ඉන්නකම් වස් වැඩ වාසය කරන හාමුදුරුවන් වහන්සේලාට නානකඩ පූජා කරා. වැසිසල් පූජා කරන්න අවසර දෙන්නේ. ඒ මොකද නැත්තම් ස්නානීය කරන්නේත් එක්ක මන්දනේ ඇදගෙන හාමුදුරුවෝ එතනත් කලදරයි. ඊට පස්සේ ඔය මොකද ඉන්නවන්නේ හාමුදුරුවන්ට ඔය ඇත්තන්ට වගේ ඕන තරම් සිවුරු අඳින්න බෑ. ඕන තරම් අඳින සිවුරු පාවිච්චි කරන්න බෑ. ඒක බුදුහාමුදුරන්ගේ නියමයක්. ඒ අමෝණේව පරිහරණය කරනවා. බුදුහාමුදුරුවෝ
ඒ නිසා අනුමැතියක් දුන්නා නානකඩේ කියලා කිව්වොත් පූජා කරන්න. ඒ නිසා තමයි අර වස් ආරාධනා කරන වෙලාවට ඔයත් පොට්ටක් ගහලා මාල් ටිකක් එහෙම දාලා ආනන්දරුන්ට ආරාධනා කරා. මේ වැසිසල්ව පූජා කළත් අප්‍රමාණ විනක් සිද්ධ වෙනවා. මම මුලින් මතක් කළා වගේ පින ඇයි මේකේ ආනිසංස වැඩි මේ හැම දෙයක්ම බුද්ධ නියමයන්ව කරන නිසා. ඊළඟට මේ කටින සිවුර කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ නියමයන්ට අනුවනේ සිවුර හැදෙන්නේ. දැන් ලෝකයේ තියෙන ඕනෑම ඇඳුමක් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ඔය මැස්ම කවුරු කළාද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඔයත් අන්න මාකට් එකට ගියාම හන්දියට ගියාම ටවුන් එකට ගියාම ඕන තරම් ඇඳුම් තියෙනවා ගන්න. ලෝකෙ කොහේ සිවුරු තියෙන තැනකට ගියත් සිවුර මාල තියෙන්නේ කොහොමද? රෙද්දේ වටිනාකම තමයි වස්ත්‍රයේ වටිනාකම තමයි ඒ ඇඳුම් කුලයට අනුව වටිනාකමක් තියෙන නිසා නැත්තම් නිමාව කොයි සිවුරෙත් එකයි. කඩ 7 තියෙන සිවුරු, කඩ 10 තියෙන සිවුරු, ඒ විදිහට සිවුරු තියෙනවා. කඩ 5ක් තියෙන සිවුරු කඩන සිවුරු හැටියට පූජා කරන්න බෑ. කඩ කියලා කියන්නේ කොටස්. මේ දැන් පරෝගන ඉන්න සිවුරෙත් කඩ 7ක් තියෙනවා. ඒ කඩ 7ක් කියලා කියන්නේ ඔය වාලයක පොතොල් රජතුමාගේ කුඹුර අනුව එහෙම කියලා කියනවනේ මිනිස්සු. නේද? ඒ කඩ 7ක් කෑලි 7ක් තියෙනවා. ඒ 7 තමයි එකට මූට්ටු කරලා බලන්න. ඒ කඩ 7 අතරට තියෙනවා අඟල් එකමාරක විතර පටියක් වෙනවා. ඒවා නියරවල් වගේ වෙන වෙන කරලා තියෙන මේ සිවුර බිමක තැනිතලාවක එළලා බැලුවාම ඒක පේනවා. පූජා කරන්න කලින් මොන එළවල බලන්න ඕනේ. ඊට පස්සේ වක්කඩ තියෙන තැන වගේ කුඹුර යායක මේ සිවුරේ තියෙන ජංගීය, කීවේය, නුවා මේ විදියට කොටස්. ඒවත් එක්ක තමයි සිවුර මහන්නට ඕනේ. ඒවා ඔක්කොම බුදුහාමුදුරන්ගේ නියමයි. බුදුහාමුදුරන්ගේ නියමයි. බුදුහාමුදුරන්ගේ නියමය කියලා කියන්නේ අටවිසි බුදුවරුම පෙරෙන්නේ මේ සිවුර තමයි. විතරම් පූජනීයද බලන්න. නේද? කල්ප ගණනක් දැන් අපේ බුදුහාමුදුරු දේශනා කරපු දීපංකර බුදුහාමුදුරු, තණ්හංකර බුදුහාමුදුරු, උයිතරක් කාලයක බුදුහාමුදුරු. ඒකනේ ගටිකාර මහා බ්‍රහ්මයා අටපිරිකර පූජා කළා කියන්නේ. එතකොට ඒ වෙනකොට ලෝකේ සිවුරු තිබුණේ නැහැ. සිවුර නිර්මාණය වෙලා ඉවිල්ලා තියෙන්නේ මෙතකොට බ්‍රහ්ම ලෝකේ. ඒ කියන්නේ ඒ පුරාතනී ඉඳලා මේ එකක් තමයි මේ සිවුර. කොයිතරම් වටිනාකමක් තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝත් අර පන්සිල් අනුදැන වදාලා වගේ මේ සිවුර මේ විදියට සකස් වෙන්න ඕනේ කියලා පෙර පැවති දෙයක් අනුදැන වදාලා එක තමයි කලේ. ආනේ බුද්ධ නියමයට අනුව තමයි මේ සිවුර සකස් වෙන්නේ. ඊළඟට සිවුරේම සකස් කරනවා වගේම චීවරේම සකස් වෙනවා වගේ මේ සකස් කරපු චීවරය ඔයත් ගෙනල්ලා වෙන සිවුරු වගේ නෙවෙයි වෙන සිවුරක් පූජා කරනකොට ආමුදුන් වහන්සේලාට ඔයත් සිවුර පූජා කරනවා අපි සිවුර අධිෂ්ඨාන කරලා කරනවා. මේ කටින සිවුරේ කටින චීවරේ ඔයත් දන්නවනේ කලින් දවසේ පන්සලට ගිහින් ඉන්න බෑ. ගෙදරක තැන්පත් කරලා ඒ ගෙදර කරන ආගතේ වත පිළිවෙත ටික කරලා ඊට පස්සේ උදෑසන දැන් නම් මිනිස්සු දැන් දවල්ට උදේට පෙරහැර යනවා. ඒ ගියාට වැරද්දක් නැහැ. සමහරක් අය ඒකට දෝෂ කියනවා. අර සම්ප්‍රදාය කැඩීමක් විතරයි. කෙරෙන්න ඕන ක්‍රමයක් නෑ. හැබැයි දැන් හෙට දිනනවා නම් කටින පින්කම අද හැන්දෑවේ පෙරහැර ගිහිල්ලා රාත්‍රී 12ට කලින් පන්සලේ සිවුර ගෙනල්ලා තැන්පත් කරන්න හොඳ නැහැ. පෙරහැරේ ගිහිල්ලා පෙරහැර ඉවර වෙලා ගෙදර තමයි තියාගන්නේ. තියාගෙන පහවදා උදේ 6ට කලින් රාත්‍රී 12 ඉඳන් උදේ 6 වෙනතර කාලය තුල පන්සලට ගෙනල්ලා සිවුර පූජා කරන්න. ඒ පූජා කරන වෙලාවට හාමුදුරුවෝ සාංගික කරනවා සිවුර. හිමං චීවරං සංගස්ස දේම කියලා ඔයයන්ට කියවලා සාංගික කරනවා. ඊට පස්සේ දහවල් උදේ දානය පූජා කරන වෙලාවට පලාතීන මහා සංඝයා වහන්සේ වඩිනවා. උපසම්පදායන්ට පස් නමකට වැඩි ප්‍රමාණයක් ඉන්න තැන නැවත සිවුර සාංගික කරනවා. හාමුදුරුවන්ගේ අතින් ඔයයන්ට දෙනවා. දීලා ආපහු ඔයයන්ට කොහොම කට්ටියත් එක්ක සිවුර දිග්ගසලා අල්ලගෙන ඉඳලා දැකලා තියෙනවා. සිවුර
අල්ලගෙන ඉඳලා ආපහු සාංගීකරණ වාක්‍යය කියලා ඉමං චීවරං සංගස්ස දේම කියලා සාංගී කරලා කවුරුත් එක්ක ආපහු පූජා කරනවා. ඒ පූජා කළත් වස්සිතියයි කියලා මට හම්බ වෙන්නේ නැහැ. අයිතියක් නැහැ. ඔයත් පූජා කරන්නේ සංඝයා සංගස්ස කිව්වේ ඒකයි. පුද්ගලික පූජාවක් නෙවෙයි ඔයත් කරන්නේ. ඒක නිසා පින්නන්නේ මේ සිවුරේ ආනිසංස බලවත් කියලා. ඒ කියන්නේ ආමුදුරු දුසිල්වත්ද ආමුදුරු මේ හරියට විනය නීති රකින්නවද මේවා කඩාගත්තද ඒව මොනවත් ඔයත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ සිවුර පූජා කරන්නේ සංඝයාට නිසා. සංඝයා කියලා කිව්වම ඔයත් ඔය පූජා කරපු කටින චීවරය සරියුත් ආන්තරන්ට පූජා කළා වෙනවා. සීවලී මහ රහතන් වහන්සේලාට කරපු පූජාවක්. ආනන්ද ආන්තරන්ට කරපු පූජාවක්. ඔයත්ගේ අතින්ම මේ මහ රහතන් වහන්සේලාට කරපු පූජාවක්. ඒකයි වටිනාකම තියෙන්නේ. එතකොට එතනදී සංඝයාට පූජා කළාම සංඝයා වහන්සේලා දන් වළඳලා අවසානයේ දින රාත්‍රී 12ට මැත්තේ සිවුර වයත් පන්සලට ගෙනල්ලා පූජා කරපු දවසේ රාත්‍රී 12ට මැත්තේ පොහොය සීමා මාලකයේ උපසම්පදා හාමුදුරුවෝ සිවුර ලබන හාමුදුරුවෝ හැර තවත් 4 නම උපසම්පදායත්. එතකොට ඔක්කොම 5ක් වෙනවා. සීමා මාලකයේ ඒක රාශී වෙලා එතනදි විනය කර්ම කරලා අර වස්වැඩ වාසය කරපු හාමුදුරුවන්ට සිවුර බාර කරනවා. ආන්න එතකොට තමයි වස්සිනපු හාමුදුරුවන්ට සිවුර ලැබෙන්නේ. එතකොට බලන්න මේ සිවුර අවස්ථා තුනකදී පූජා වෙනවා. ගිහියන්ගෙන් පූජා වෙනවා. මහා සංඝයාගෙන් පූජා වෙනවා. වෙන කිසිම සිවුරක් එහෙම පූජා වෙන්නේ නැහැ. වෙන සිවුර ඔයත් වගේ පූජා කරලා අපි ඔය කරමු. ඒ විනය නීති රීති වලට අනුව කරනවා පමණයි ඔය විදිහේ පූජාවක් සිද්ධ වෙන්නේ නැහැ. ආන්න ඒකයි කට්න චීවර පූජාව මහත්ඵල මහානිසංසදායක පින්කමක් කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි ඔය විදිහට පූජා කරන කට්න චීවරය ලබන ආන්දුරන්ට ආනිසංස ගොඩාක් තියෙනවා. පූජාව ලබපු ආන්දුරන්. ඒ කියන්නේ වෙන දැන් අටපිරිකරක් ඔයත් වෙනල්ලා පූජා කළාම ලබන ආන්දුරන්ට ආනිසංස වෙනම දේශනා කරලා නැහැ. චෛත්‍යයක් හදලා ආවාසකයක් හදලා පූජා කළා ලබන ආනිසංස ගැන බුදුහාමුදුරුවෝ කොහෙවත් එහෙම ආමුදුරුවන්ට මේ දේවල් ලැබෙනවා කියලා නැත්නම් ආමුදුරුවන්ට දේශනා කළ තියෙන විනය නීති රීති වලින් ආමුදුරුවන්ට බේරෙන්න පුළුවන් කියලා දේශනා කළා. නමුත් කඩින සිවුර ලබන ආමුදුරුවන්ට ආනිසංස 5ක් ලැබෙනවා. පංචානිසංස සහිතං පංච දෝෂ විවර්ජිතං හන්ති වජ්ජන්ති සංගස්ස තස්මා කටින මුක්තං. පංචානිසංස සහිතං ආනිසංස 5කින් යුක්තයි. පංච දෝෂ විවර්ජිතං දෝෂ 5ක් නැති වෙලා යනවා විනාශ වෙලා යනවා. හන්ති වජ්ජන්ති සංගස්ස වර්ජණය වෙනවා දුරු වෙලා යනවා සංඝයා වහන්සේ. ආන්නේ නිසා තස්මා කටින මුක්තං. ඒ නිසා මේ කටිනේ උතුම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට හාමුදුරුවන්ට ලැබෙන ආනිසංස මොනවාද? පළවෙනි එක තමයි හාමුදුරුවන්ට තියෙනවා පින්නතුනි බුදුහාමුදුරුවෝ 50 කෝටියක් සංවර සීලය කියලා නිකන් මේකුත් ශික්ෂාපද තියෙනවා. එතකොට අපිට පන්සලේ ලොකු හාමුදුරුවෝ වුණත් විහාරාධිපති හාමුදුරුවෝ වුණත් පන්සලෙන් පිටත වඩින්න බෑ. පන්සලේ ඊළඟට ඉන්න කෙනාට කියලා යන්න. දැනුවත් කරලා යන්න. දායක කේන්දරයකට වඩින්න. එහෙම බැහැරට යන්න හාමුදුරුවන්ට බෑ. එහෙම ගියොත් හාමුදුරුවන්ට ඇවතක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පවක් සිද්ධ වෙනවා. ඒ නිසා කාටෝ දැනුවත් කරලා ඕනේ වඩින්න. ගෙදර වුණත් ඉතින් නෝනා මහත්තයාට කියලා යනවා. මහත්තයා නෝනාට කියලා යනවා. දරුවෝ අම්මා තාත්තට කියලා යනවා නම් ඒක කොහොමද? නේද? ඒ නිසා බුදුහාමුදුරුවෝ තේ නීතිය පනවලා තියෙනවා. මේ කටින චීවරය ලැබපු හාමුදුරුවන්ට ඉල් මාසයේ ඉඳලා මාස 5ක් යනකම් ආනිසංස තියෙනවා. ඒ කියන්නේ මේ සිවුර ලැබුවාම ලැබෙන අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආනිසංස පහේ බලය තියෙනවා. පළවෙනි එක තමයි අනාමත්ත චර්යා. ඒ කියන්නේ අර අවසරයක් ගන්නේ නැතුව ඕනෑම වෙලාවක පන්සලෙන් පිටතට වඩින්න පුළුවන්. එළියට වඩින්න. එහෙමයි දැන්
බලන්නකො සිවුර ලබන්න වස් වැඩ ඉන්න කාලේ කොයිතරම් සිහියකින් ඉන්න ඕනේද හාමුදුරුවෝ කියලා. ඒක නෙමෙයි මහානකම ලේසි නෑ කියන්නේ. හරි අමාරු දෙයක් කියන්නේ ඒක. දැන් වස් ආරාධනා කළාම වැයතෝ අපි එදා හැන්දෑවේ ඔය විනය කර්ම කොහොම කරලා ධාතු මන්දිරයේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් ළඟට වැඩම කරලා අදිෂ්ඨානයක් කරනවා. ඊමන් තේමාසං ඉදවස්සං උපේමි ඉදවස්සං උපේමි කියලා තුන් වතාවක් කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු ඉස්සරහා පොරොන්දුවක් වෙනවා. මේ වස්සාර මාසය මේ තුන් මාසයේ මම වස්සඩ වාසය කරනවා මේ ස්ථානයේ. එහෙම කිව්වම අර එවත් විනය ඒවා කඩ කරන්න බෑ. එතකොට අපි අදිෂ්ඨානයක් කරගන්නවා පන්සලේ සීමාව. දැන් අපේ පන්සලේ නම් අර තොරණ ළඟින් එනි මෙහා පැත්ත පන්සලේ සීමාව කියලා ඒ ඔක්කොල තියෙන ඒවා නෙවෙයි අපි හිතෙන් හදාගන්නවා. එහෙම හදාගත්තට පස්සේ ඒ සීමාවෙන් එළියට අඩියක්වත් කියන්න බෑ සත්තාහකරණයෙන් මිසක්. ඒක බුදුහාමුදුරුවෝ පනවපු නීතිය. සත්තාහකරණය කියලා කියන්නේ දින 7ක් ඇතුළත මම නැවත මේ විහාරස්ථානයට වඩිනවා කියන හැඟීමෙන් පිටතට වඩිනවා. දැන් හිතන්න මොන හදිසියක්. ඔය කල්පනා වෙන්නේ නැහැ සමහරක්ලා. නේද? දැන් ඉස්සර වගේ පයින් වඩින්නේ නැහැ නේ වාහනේ දුර ළඟට එනවා. ඉස්සර නම් ඉතින් පයින් වඩින්නේ ඒ වඩිනකොට අර දුර යනකොට ඔක මතක් වෙනවනේ කොහොම. දැන් එහෙම නෙවෙයි. බෙන්ස් කාර් එකක් එහෙම ආවම දොර ඇරිය නැත්නම් අර ඇතුලේ තියෙන සැපටත් එක්ක මොනවත් මතක් වෙන්නේ නැහැ. මේ වගේ වාහනයක් මටත් තියෙනවා නම් කියලා තමයි හිතන්නේ. එහෙම තමයි. ඉතින් යෝනිසෝ මනසිකාරය කොච්චර තියෙන්න ඕනේද බලන්න. මොනතරම් සිහි කල්පනාවක් තියෙන්න ඕනේද බලන්න. ඒකයි මම කිව්වේ ආග්‍රහ අප්‍රමාණ කැපකිරීමක් කරන්න ඕනේ. එතකොට දැන් හිත යටින් ඉඳලා ආග්‍රහට එහෙම කැපුණාද දන්නේ නැහැ. එහෙම කඩාගෙන ආග්‍රහ කටින චීවරේ බාරගත්තොත් වැරද්ද කාගේද ඒක? ආග්‍රහ කියන්නේ. දායකයන්ට එකකින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තමයි භයානක තත්ත්වයට වැටෙන්නේ. එහෙම කඩාගෙන. ඒ නිසා එම ඡේදනීය වස්සත් ඡේදනීය වෙන්නේ නැතුව ඒ සත්තාහකරණයෙන් ගමන් කරන ඒ කටයුතු සිද්ධ කරන්න හොඳ කල්පනාවක් තියෙනවා. ඒ නිසා අපි දැන්නීමක් වගේ ඉස්සරහා ගන්න ආයම් වස්සාන කාලෝ කියලා මේ වැසි කාලය. ඒක මතක් කරගෙන දැන්. දැන් නම් සාමාන්‍යයෙන් අපි ඉතින් දන්නවනේ අද හැන්දෑව වඩකට වඩින්න තියෙනවා දානෙට වඩින්න තියෙනවා. ඒ වෙනකොට ෆෝන් එකේ හරි දා ගන්නවා. හඬක් දා ගන්නවා මේ සත්තාහකරණය මතක් කරගන්න. එතකොට අර අමතක වෙන්නේ ආනිනිද හාමුදුරුවෝ කැපකිරීමක් කරන්න. එතකොට පළවෙනි ආනිසංසය හාමුදුරුවන්ට ලැබෙන අනාමත් චර්යාව. අවසරයෙන් තොරව කාටවත් නොදන්නා හාමුදුරුවන්ට පුළුවන්කම ලැබෙනවා එළියට වඩින්න. මාස 5ක කාලයක් ඔය ආනිසංස තියෙනවා. ඊළඟ එක තමයි අසමාදාන චර්යාව කියන්නේ. හාමුදුරුවන් වහන්සේලාට ලැබෙන තවත් ආනිසංසයක්. ඒ කියන්නේ පින්වත්නි අපි බුදුහාමුදුරන්ගේ නියමයක් තියෙනවා හාමුදුරුවෝ තුන් සිවුර අදිෂ්ඨාන කරන්න ඕනේ. තුන් සිවුර කියන්නේ මොකක්ද? තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර. තනිපට සිවුර කියන්නේ නිතර පොරවගෙන ඉන්නේ ඒ සිවුර තමයි. දෙපට සිවුර කියලා කියනවා මේ සිවුරම තවත් එකක් තියෙනවා මේක. මේ සිවුරම කොටවල් දෙකකින් යුක්තවම බරයි. අර ඒ සිවුර තමයි සමහර දේශකයන් වහන්සේ. පැහැදිලි දැකලා ඇති ඔය රූප වාහිනියේ ධර්ම දේශනා කරනකොට සමහර කාමවරු මේක උරේක නවල රෙද්දක් දාගෙන ඉන්න චීවරය. ඒ දාගෙන ඉන්නේ දෙපළ සිවුර. සමහර කාමවරු දිලිසෙන ඒවා දාගෙන ඉන්න. මොස්තර නේද? එහෙම තියනනේ මිනිස්සු කැමති. හැබැයි ඒ තියෙන්නේ දෙපළ සිවුර. අඳන සිවුර කියන එකේ අපිට ඇඳලා ඉන්නේ හාමුදුරුවෝ පොරවගෙන ඉන්නේ. ඒක ඔන්නේ තුන් සිවුර අදිෂ්ඨාන කළා උනේ පරිහරණය කරන්න හාමුදුරුවෝ. ඒ අදිෂ්ඨාන කරලා පරිහරණය නොකරනවා නම් ඊ ලැහැරව සිවුර පරිහරණය කරනවා නම් හාමුදුරුවන්ට ඒ ඇවතක් සිද්ධ වෙනවා. ඒත් වැරද්දක් කළා. මේ කටින සිවුර ලබපු හාමුදුරුවන්ට වස්වැඩ වාසය කරලා කටින සිවුරකට හිමිකම් කියන හාමුදුරුවෝ. සිවුර ලබපු දිනේ ඉඳලා මාස 5ක් යනකම්
ඒ කියන්නේ මේ ඉල් පොයේ ඉඳලා මාස 5ක් යනකම් තුන් සිවුර අධිෂ්ඨාන කරලා වෙනත් සිවුරක් පරිහරණය කිරීමේ අයිතිය ලබලා දීලා තියෙනවා. ඒවටක් සිද්ධ වෙන්නේ. ඒ හාමුදුරන්ට මෙලොවදීම ලැබෙන ආනිසංස. ඊළඟට තියෙනවා ඝන භෝජන කියලා. අපිට පින්නන්නේ හාමුදුරුවන්ට මිනිසුන්ගෙන් දන් ඉල්ලන් වළඳන්න බෑ. අපිට මෙහෙම දෙන්න අරම දෙන්න කියලා. දැන් එතකොට ඉතියට ඉඳිනේදී සමහර හාමුදුරුවෝ ලිස්ට් එකක් දෙනවා. නේද? අර වගේ ඉන්න මේ වගේ ඉන්න කියලා මිනිස්සු අහනවනේ. ඇහුවොත් ඉතින් හාමුදුරුවෝ කිව්වට ගැටලුවක් නෑ. බුදුහාමුදුරුවෝ ඒකට අවසරයක් දීලා තියෙනවා. සමහරක් අය අහනවා අපි නොත් ඇවිල්ලා හාමුදුරුවනේ පොතේට මොනවද කියන්නේ. ඒ මහා කැපසාරු දේවල් හාමුදුරුවෝ. සමහරක් අය මොනිච්චාව කරලා. ඒ කියන්නේ හෙට දෙන්න දානෙට පාස්පෝර්ට් ගෙනියන්න ඇවිල්ලා හාමුදුරුවනේ මොනවද ඕනේ. අපි දන්නවා දැන් මේ ඕඩර් දීලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉන්දියාව ඕඩර් කරලා ඇවිල්ලා මේ ගන්න මොනවද ඕනේ. බැරි වෙලාවත් අපි වෙන දෙයක් කිව්වොත් අර මිනිස්සු අමාරු වෙනවා. එහෙම නෙවෙයි. ඇත්තටම ශ්‍රද්ධාවෙන් ඕන කමින් අහන්න. හාමුදුරුවෝ කිව්වට ගැටලුවක් නෑ. වැරද්දක් නෑ. නැතුව හාමුදුරුවන්ට පුළුවන් කමක් නෑ එහෙම ඉල්ලගෙන වළඳන්න. වෙනත් රෝගයක් වෙනත් අවශ්‍ය කාරණයක් නැත්නම් හාමුදුරුවන්ට එහෙම කරොත් එවදක් සිද්ධ වෙනවා. ඊළඟට දායකයන්ටත් පුළුවන් කමක් නෑ සංග්‍රහ කරනවා වගේ මිත්‍රශීලීව සංග්‍රහ කරනවා වගේ යාළුවන්ට සංග්‍රහ කරනවා වගේ අපේ ගෙදර කෑමක් හදනවා වඩින්න හාමුදුරුවනේ වළඳන්න කියලා. එහෙම හාමුදුරුවන්ට පුළුවන් කමක් නෑ ගිහිල්ලා වළඳන්න වැඩ. ඒවා එවත් සිද්ධ වෙනවා. දැන් මේ කටින සීචීවරය ලැබපු හාමුදුරන්ට ඒ ඝන භෝජනය පිළිගන්න. ඒ කියන්නේ ඔයයන්ට කියලා ඕන දෙයක් අදෝ ගන්න. ඔයයන්ගේ ගෙවල් දොරවල් වල වැඩම කරලා වළඳන්න. ඒ අවසරය ලැබිලා තියෙනවා. මාස 5ක් යනකම් හාමුදුරුවෝ. කටින සීවර ලැබපු නිසා. අර මාස 3ක් කරපු කැපකිරීම වලට ලැබෙන ආනිසංස. ඊළඟට තියෙනවා හාමුදුරුවන්ට ලැබෙනවා යාව දත්ත ජීවරූපාද කියලා. ඒ කියන්නේ හාමුදුරුවන්ට බෑ මුලින් සඳහන් කළා වගේ බහුපණ්ඩික වෙන්න. ඒ කියන්නේ ගොඩාක් පිරිකර ලබන්න, සිවුරු ගොඩාක් තියාගන්න, අටපිරිකර ගොඩාක් තියාගන්න, තමන් පරිහරණය කරන්න. එහෙම බෑ. හාමුදුරුවන්ට උපරිම සිවුරු 3යි පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. ගමන් බිමන් මනින්න එකයි, පන්සලේ පාවිච්චි කරන සිවුරු දෙකක් විතර පුළුවන්. ඊට වඩා පරිහරණය කරන්න බෑ. මේ කටින සිවුර ලබපු හාමුදුරුවන්ට 10-15ක් වුණා පරිහරණය කරන්න අවසරයක් ලැබෙනවා මාස 3ක්. මාස 5ක් යනවා. ඒ කටින සිවුර නිසා හාමුදුරුවන්ට ලැබෙන ආනිසංස. ඊළඟට අවසාන ආනිසංසය තමයි යෝජ තත්ත ජීවරූපාද කියලා. පන්සලට පින්වත්නි ඔයත් ගෙනල්ලා පූජා කරන දේවල් පූජා කරන්නේ මහා සංඝයා. හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට පූජා කළාට දැන් දානයක් දීලා අටපිරිකරක් පූජා කරනවා. ඒකනේ මිනිස්සු එහා පන්සලට එකයි මෙහා පන්සලට එකයි කිය අටපිරිකර පන්සලට එක දාන්නේ කියන්නේ. පන්සලට අටපිරිකරක් පූජා කරනවා කියන්නේ ඒක පන්සලේම වැඩ ඉන්න හාමුදුරුවන්ටයි. මම තමයි විහාරාධිපති හාමුදුරුවෝ මට තමයි පූජා කරේ කියලා හාමුදුරුවන්ට තියාගන්න පුළුවන් කම නැහැ. එහෙම කළොත් හාමුදුරුවන්ට කොටස්. බුදුහාමුදුරුවෝ මේ කටින සිවුර ලැබුණු හාමුදුරුවන්ට අවසරයක් දීලා තිනවා. පන්සලට මොනතරම් සිවුරු ගෙනල්ලා පූජා කළත්, පිරිකර ගෙනල්ලා පූජා කළත්, ඔය මාස 5 ගත වෙනකන් හාමුදුරුවන්ට පුළුවන් කටින සිවුර ලැබුණු හාමුදුරුවන්ට අර සිවුරු ඔක්කොම මගේ කියලා පිරිකර ටික තියාගන්න. ඒක ලොකු දෙයක් නෙමෙයි. ලොකු ආනිසංසයක් හාමුදුරුවන්ට ලැබෙනවා. ආන්නේ විදි ආනිසංස 5ක් කටින චීවරය ලැබපු හාමුදුරුවන්ට ලැබෙනවා. දැන් මේවා කිව්වට සතුටු වෙන්නේ නැහැ උපාසකම්මලයි. ඔයයන්ට ලැබෙන දේවල් නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඔයයන්ට ලැබෙන දේවල්. දැන් මේ නාගිත මහරහතන් වහන්සේගේ චරිතය මම මුලින් මතක් කළේ. නාගිතාපදානිය තමයි කටිනානිසංස ගැන තියෙන්නේ. ඒකෝර නාගිත හාමුදුරුවෝ දේශනා කළාට බුදුහාමුදුරුවෝ මේවා අනුමත කළා. එතකොට පින්නත් ත්‍රිපිටකයේ තියෙනවා ශ්‍රාවක භාෂිත කියලා සූත්‍ර දේශනා. දැන් කරියත් හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා. එතකොට එක එක රහතන් වහන්සේලා දේශනා ඒවත්
අයිති ඒව බුදුහාමුදුරුවෝ අනුදෙන වදාළ නිසා. එතකොට මේ නාගිත මහරහතන් වහන්සේ දේශනා කරපු ආනිසංස බුදුහාමුදුරුවෝ අනුමත කළා. ඒ කියන්නේ බුද්ධ භාෂිතයක් බවට එතකොට ඒවත්පත් වෙනවා. දැන් මේ ආනිසංස අපි පින්කමක් කරනකොට සාමාන්‍ය ධර්මයේ ගැඹුරින්ම අවබෝධ කරගත්තේ නැති අපි හැඟීමක් තියෙන්නේ පින්කමක් කළාම දිව්‍ය ලෝකයන් නේද? සැප සම්පත් ලබන්න. සුමනා සුජාතා බන්දුල මල්ලිකා වගේ මහලතා ප්‍රසාදනීය ලබන්නට පිළිකර පූජා කරන්නේ. නේද? 90ක් ආබාධ වලින් අනතුරු වලින් වැළකෙන්නේ. එමෙන්නේ අට පිළිකර පූජා කරන්නේ. නමුත් අට පිළිකර පූජා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රධාන පරමාර්ථය මොකක්ද? කවදා හරි මහාන වෙන්න. ඒ කියන්නේ ඒහි භික්ෂුභාවයෙන් මහාන වෙන්න අර දාරුචීරිය අට පිළිකර පූජා කළා තිබුණ නැති නිසා නේ රහත් වෙලා පැවිදි වෙන්න බැරි වුණේ. ඒක දැනගත්ත දවසේ ඉඳලා අපේ බෞද්ධයෝ හරිය ඕනකමකින් අට පිළිකර පූජා කරනවා. මොකද කවදා හරි මේ ආත්මයක් කැමති නැහැ. සංසාරේ කවදා හරි පැවිදි වෙන්න. රහත් වෙන ආත්මෙක සිවුරු පූජා කළා කටන චීවරයක් මේ අට පිළිකර පූජා කළා නැත්නම් එහි භික්ෂුභාවයෙන් පැවිදි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දික්කලාත වක් කරනකොට ඒ කියන්නේ මහාන මෙහියව මාගේ ශාසන බ්‍රහ්මචාරී ප්‍රතිපදාවේ හැසිරෙව කියලා ආරාධනා කරනකොට 60 වයස් පිරුණු මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා බුදුහාමුදුරු ඉස්සරහ පිළින්න පුළුවන්කම තියනවලු කටින් අෂ්ටවරස්කාරයක් පූජා කළා. දැන් අපේ අරමුණ වෙන්න ඕනේ ඒක. ඒ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඒකනේ ප්‍රධාන දේ. මේ හැම පින්කමක්ම කරලා අපේ ඒකායන බලාපොරොත්තු ඒකට වචන තමයි වෙනස් වෙලා තියෙන්නේ. සමහර මිනිස්සු කියන නිවන් සැප ලැබෙන්නේ. නිවන් අවබෝධ වෙන්නේ. නිවන් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි. ඒක තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව. නිර්වාණ අවබෝධය. එතකොට නාගිත හාමුදුරුවෝ දේශනා කරපු ආනිසංස බුදුහාමුදුරුවෝ අනුමත කළා. මම මාතෘකාවෙන් දේශනා කළේ බුද්ධ පච්චේක බුද්ධානං ශාවකානං ච සබ්බසු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ කඨින චීවර පූජාව ඒත දත්තං දානඵලං සම්බුද්දේහි ච වන්නිත මේ කඨින චීවර දානය බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක මහරහතන් වහන්සේලා හොඳයි කියලා යහපත් කියලා උතුම් කියලා ශ්‍රේෂ්ඨයි කියලා වර්ණනා කරපු පූජාව චීවර පූජාව කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට වර්ණනා කරනවා. තස්මාහි අග්ග දානේන ඒ නිසා සියලු අග්‍ර ශ්‍රේෂ්ඨ දාන අතර උච්චතේ කටිනම් වරණ. කටින දානේ උත්තමයි කියලා කියනවා. ඊළඟට කටින ආනිසංස කියනකොට පඨවි රිවන ජාපු කම්පතේ න චලති මේරු රිවාති වායුණ වජිරමිවන විඤ්ජතේ ගණන් තමිද මතෝ කටිනන්ති උච්චති කියලා ප්‍රසිද්ධ කවුරුත් දන්න කතාවක්. මේකේ කියනවා කටිනය කියන්නේ මොනතරම් බැරෑරුම් බල සම්පන්න ආනුභාව සම්පන්න පින්කමක්ද. පඨවි රිවන ජාතු කම්පතේ පොළව කම්පණයට පත් කරන්න බෑ. භූමි කම්පා වෙනවා වගේ මහ පොළොව මුළු ලෝකෙම විශ්වය කම්පණයට පත් කරන්න බෑ කිසිම. සොලවන්නට බෑ. ආන්නේ වගේ තමයි කඨින චීවර පූජාවකින් ලබන පිනත් සොලවන්නට බෑ. ඒ තරම් බල සම්පන්නයි. වජිරමිවන විඤ්ජතේ ගණන. දියමන්ති කියන්නේ විඳින්න නැති විඳින්න බැරි මහා ශක්තිමත් පාසානාවක්. ආන්නේ වගේ තමයි කඨින චීවර පූජාවකින් ලබපු පින ආනිසංසය විඳින්න බෑ. මේරු රිවාත් නචලති මේරු රිවාති වායු මහා මේරු පර්වතයේ ඡණ්ඩ මාරුතයෙන් සුලඟකින් පොළවන. ඒ වගේ තමයි කඨින චීවර පූජාවකින් ලැබපු ආනිසංසය පොළවන්නට බෑ. ඒ නිසා කියනවා කඨින කියලා මේ පින්කමට. කඨින කියන්නේ විඳින්න බෑ, කඩන්න බෑ, සොලවන්න බෑ. ඝනයි කියන ඒ තරම් ආනිසංසදායක. ඒ නිසා තමයි නාගිත මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා දේශනා කළේ කඨින දානං දත්වාන සංඝේ ගුණ වරොත්තමේ ඊතෝ තිරසේ මහා කප්පේ නාති
ඊතෝ තින්සේ මහා කප්පේ මෙතන ඉඳන් කල්ප 30ක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා රහත් වුණු ආත්මය. එතෙන් සිට කල්ප 30ක්. ගෙවිච්ච තැන ඒ කියන්නේ කල්ප 30කට කලින් නාගිත බෝධිසත්වයන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට කටින සිවුරක් පූජා කළා. මේ කටින චීවරය පූජා කරපු නිසා නාගිත මහරහතන් වහන්සේ දේශනා කරනවා නාභි ඥානාමි දුක්ගති දුගතියක ඉපදුනේ නැහැ. දැන් මේ ආනිසංස මුචර වටිනවද බලන්නකො. ඇයි ඒ වටිනවා කියන්නේ? දුගතියක ඉපදුනේ නැහැ කියනවා. දුගතියක ඉපදෙන්නේ නැති එකේ වාසිය මොකක්ද? අපාය ඉපදුණු නිවන මොකද වෙන්නේ? කල්ප ගානකට ඈතට. දැන් මේ ශාසනයෙම නිවන් දකින්නනේ අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ බුද්ධ ශාසනයෙම නිවන් දකින්න තියෙනවා නම් හොඳයි. නමුත් අපි එහෙම ප්‍රාර්ථනා කරාට අමාරුයි කියලා දන්නවා. නේද? එහෙම කිව්වට නිවන් දකින්න රහත් වෙච්ච අය නම් ඉන්න ඕන තරම් සෝවාන් වෙලා ඉන්නවා රහත් වෙලා ඉන්නවා. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ධර්ම ප්‍රචාරයේදී ශාසනය බබළුවන්න උත්සාහ කළේ බුද්ධ ශාසනය මිනිස්සු අතරට ගෙනියන්න උත්සාහ කළේ ශීනාශ්‍රව රහතන් වහන්සේලා. ඒ කියන්නේ ආශ්‍රව ශීන කරපුවා. ඒ කියන්නේ රහතන් වහන්සේ. එහෙනම් රහත් වෙච්ච අය බුද්ධ ශාසනය ප්‍රචාරය කරන්න බුද්ධ ශාසනය බබළුවන්න වෙහෙස වෙලා තියෙනවා. අන්නේ නිසා මමත් හිතනවා මමත් කල්පනා කරනවා අනේ ඔය රහත් වෙලයි කියන එක්කෙනෙක් හරි නිකන් ලංකාව වටේ උඩින් ගමනක් යනවා. නේ? ඔය මොනවත් අසපු හදන්නවත් මාපිය සෙවණ හදන්නවත් ගිලන් උපස්ථාන හදන්නවත් කප්පුරු පූජා පාලතුරු පූජා ඔය ඔක්කොම පැත්තකට දාලා ඔය රහත් වෙලයි කියන සෝවාන් වෙලයි කියන මහා බල සම්පන්නයන් කියන එක්කෙනෙක් එක හාමුදුරුවමක් සිවුරක් දාගෙන සිවුරක් පුරවගෙන නිකන් ලංකාව වටේ ගමනක් ගියා නම් ක්‍රිස්තියානි මිනිස්සු බුදුදහම වැදගත්. මුස්ලිම් මිනිස්සු බෞද්ධ වෙනවා. මේ රටේ තියෙන යුද්ධෙ මේ ಜಾති අරගලක් නැති වෙනවා. ඊන ප්‍රශ්න ටිකක් නැති වෙනවා. ආම්දුරුන්ට සටන් කරන්න ඕන වෙන්නේ නැහැ. අර රහත්තුමා උඩින් ගිය ගමන් නායකයොත් එතුමා වහන්සේ කියන දේ. රටම හදන්න පුළුවන්. දැන් රහත් වෙච්ච කෙනෙක් මම රහත් කියලා කියන්නේ නැති කතාවක්. නමුත් ඔය වගේ අමිල සේවයක් කරන්න පුළුවන්. එහෙම නොකර ඉන්නේ නැහැ රහතන් වහන්සේ නම. රහතන් වහන්සේ නම උදේ ඒ තුලින් ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝගේ බුද්ධ ශාසනය කල්පවැද්ද. බුද්ධ ශාසනය චිරස්ථායී බව. ඉතින් එහෙම බලාපොරොත්තු අනිවාර්යෙන් රහත් වුණා නම් ඒක බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් හිත යෙදෙනවා. කරන්නේ. ආන්න එකයි මම කියන්නේ මේ ශාසනයෙම නිවන් දකින්න පුළුවන් නම් හොඳයි. නමුත් අපි කල්පනා කරන්න ඕනේ හැකි ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ආන්න ඒකට විශාල බාධාවක් වෙනවාදී අපාය වැටෙන්නේ. දුගතියක උත්පත්තිය ලබන. දුගතියක උත්පත්තිය ලබන එක නෙවෙයි. මනුෂ්‍ය ලෝකේ උනත් වෙනත් ආගමිකයෙක් වෙලා ඉන්නවා. නේද? මිත්‍යාවක් වැළඳගත්ත කෙනෙක් වෙනවනේ. ඒකෝල බලන්නකෝ අපි චතුරාර්ය සත්‍යයෙන් උච්චර ඈත් වෙනවද කියලා. ඒ නිසා මේ කටින සිවුර පූජා කරලා තියෙනවා. ඒක මහා ගරුක කර්මයක් නේ. පංචානන්තරිය පාප කර්ම කරලා නැත්නම් කළේ නැත්නම් කරන්නේ නැත්නම් කටින සිවුර පූජා කරගෙන අපාය වැටෙන්නේ නැහැ. කටින චීවරය පූජා කරපු කෙනෙක් කවදාකවත් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. පවක් කරන්නේ නැහැ. එයාට නිතර මතක් වෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උපයත්ත නන්දති. එයාට තමන් ජීවිතේ කරපු කටින පින්කම් චීවර පූජාව මතක් වෙනවා. දැන් අපේ ජයතිලක මහත්මිය පින්කම කරලා තින්නේ මේ ළඟදී දවසක් අපිත් එක්ක මතක් කළා. කරපු ගන්න පින්කම අදත් සතුට වෙනවා. ඒ වගේ මහා පින්කමක් කරපු කෙනෙකුට තමන් අසරණ වෙච්ච වෙලාවට තේරෙන විදිහට කියනොත් මැරෙන්න යන මොහොතේ මතක් වෙන්නේ මොකක්ද? ඔය පින්කම දරුමල්ලු මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ ඔය පින්කම. ඒ තරම් මහා ගරුක පින්කම. ඒකයි නාගිත මහරහතන් වහන්සේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ ඒක අනුමත කළා. ඊතෝ තින්සේ මහා කප්පේ නාටි ඥානාමි දුක්ගති. මේ කල්ප 30ෙම මේ ජීවරේ පූජා කරපු දින ඉඳන් රහත් වෙනකන් නිවන් දකින්නකන් දුගතියක නම් ඉපදුනේ නෑ කියලා දේශනා කළා.
උපදිනවා කියන එක. ඒකයි පින කියලා කියන්නේ කුසලයේ සැපයට වෙනත් නමක්. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ සුඛස්සේකං අදිවචන. සැපයට සමාන නැත්නම් තවත් නමක් තමයි පින කියලා කියන්නේ. එතකොට කර්ණ චීවරයෙන් ලැබෙන පින ආන්නර විදියේ දුගතියක ඉපදීමට හේතු නොවන පින්කමක් වඩපත්. අව ගොඩාක් ආනිසංස නාගිතාම්තුරු දේශනා කළා. ඒ විතරක් නෙවෙයි දැන් අපි මොනතරම් ආසයිද මේ බුදු පූජාවක් කරන්නේ. රුවන්වැලිසෑය සිවුරු රෙදි වලින් මොතනවා. ජයශ්‍රී මහා පූජියට මහා මල් පූජා කරනවා. නේද? මේකුත් දේවල් කරනවා. බලන්නකො නාගිත අපදානයේ සඳහන් වෙනවා පින්තුනේ. ගිරිරාජ සමග්‍රාසින් සංගේ දේති තිචීවරං ඒකස්ස කටින දානස්ස කලන්නාග්ගත් සෝදස. යම් කිසි කෙනෙක් දැන් ඔය සොලොස් පිරිකර අහහා පින් උපාසකම්ල පූජා කරනවා. ඒක පූජා කරන්න එපා කියලා එන්නේ නෙවෙයි මේ කියන්නේ වැරදියට තේරුම් ගන්න එපා. දැන් මේ වගේ පිරිකරක් පූජා කරනවා. මේ නාගිත මහරහතන් වහන්සේ දේශනා කළ බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා යම් කිසි කෙනෙක් තුන් සිවුරු, ඒ කියන්නේ අඳන සිවුර, දෙපළ සිවුර, තනිපළ සිවුර. මේ තුන් සිවුරු ගිරිරාජ සමාන. ගිරිරාජයා කියලා කියන්නේ මහා මේරු පර්වතයේ කඳුවල රජා. මහා මේරු පර්වතය කියලා කියන්නේ අද කියන ඔය එවරස්ට් එහෙම තියෙන ඔගේ තමයි. ඒ තරම් උසට සිවුරු ගොඩ ගහලා, අඳන සිවුරු ගොඩ ගහලා, දෙපළ සිවුරු ගොඩ ගහලා ආන්දරවලට පූජා කරනවා. මේ මහරහතන් වහන්සේ දේශනා කළා එහෙම පූජා කළා. ඔය ගිරිබණ්ඩ පූජා කළෙමදී පිරිකර වර්ග ගොඩ ගහලා පූජා කරන සම්මානකය කඳුවක. ඒ පූජා කරන්නේ පින් බලාපොරොත්තු වෙන්නේ ආනිසංස බලාපොරොත්තු වෙන්නේ. එහෙම පූජා කළා. කටින සිවුරක් එක කටින සිවුරක් පූජා කරලා ලබන මිනේ සොලොස් කලාවෙන් කියන්නේ සොලොස් පංගුවෙන් එක පංගුවක් කරනවා. බලන්න කටින සිවුර ආනිසංස දුච්චද කියලා නේ. මේ හැම පින්කමකින්ම පින්නන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පළවෙනි කාරණේ අත්හැරීම. ඒ කියන්නේ උපාදානයේ නැති කිරීම. අර චතුරාර්ය සත්‍යයේදී කියනවනේ දුක ඇති වෙන්න හේතුව කාරණේ මූලික දේ මොකද්ද? තණ්හාව. තත්ත්ව තත්‍රාභිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. තණ්හාව නැති කරන්න නම් පරිත්‍යාගය උරු කරන්න ඕනේ. ඒ පාරමිතාවක් හැටියට පුරන්න ඕනේ. නැත්නම් බෝධිසත්වයේ දස පාරමිතාවල පළමුවේම දාන පාරමිතාව කරන්නේ නේද? දාන පාරමිතාව විරුවා විතර නෙවෙයි අභිනිෂ්ක්‍රමණය කරන්න අතහරින්න වෙනම පාරමිතාවක් විරුවනේ. හේමත් පාරමිතාවක්. ඒ කියන්නේ එහෙම හුරු වෙන්නේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිවන් දකින්න බෑ. ඒ නිසා බලන්න කන්දක් කුසල සිවුරු පූජා කරත් පිරිකර පූජා කරත් කටින සිවුරක් පූජා කරලා ලබන ආනිසංස ලබන්න ඊළඟට කියනවා ආරපතේ චක්කවර්ති සිරේ සුඛං ලැබේ පදේශ රජ්‍යම් විපුලං ගණනාතු වසන්තිය. ඉදිකටු වාරයක් ගන්න වාරයක් පාසා සක්විති රජ වෙලා ඉපදුණා. මේ හැම දෙයකින්ම කියන්නේ ඕල් සක්විති රජ වෙන්න ඕනේ එහෙම එකක් නෙවෙයි. සමහරව වැරදියට තේරුම් ගන්න කියන අය කටින සිවුර පූජා කරේ සක්විති වෙන්නේ. සක්විති වෙලා එක්කෙනෙකුට වෙච්ච දේ දැක්කනේ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. සක්විති රජ වෙනවා කියලා කියන්නේ නිවන් ලබන අය. දැන් ඔයත් අහලා ඇතිනේ ලංකාවේ රජ වෙන හැම කෙනෙක්ම බෝධිසත්වවරු. එහෙම දිනනවා දීපවාස රූපවාස. දැන් දුටුගැමුණු රජතුමා තමයි මෛත්‍රී බෝධිසත්ව බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගේ එක නම. සද්ධාතිස්ස කුමාරයා අනිත් සව්. ඒ කියන්නේ අපේ සැරියුත් මුගලන් දෙනවා වගේ ඒ දෙන්න බෝධිසත්වවරු. ලංකාව වගේ රටක මහා පින්වන්තයි උපදින්නේ. දැන් ඒ නිසානේ ඔය පොළොන්නරුවේ බුද්ධ වර්ෂයේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ උත්පත්තිය ලැබලා අවුරුදු 1889ක් ගත වෙච්ච තැන. පොළොන්නරුවේ රජකම් කරපු පරාක්‍රමබාහු රජතුමා ලංකාවේ බිහිවිච්ච ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් හොඳ පින්කමක් කළා. මොකද එතුමා කරපු පින්කම එතුමාට මේ කටින පූජාවේ ආනිසංස අහන්න ලැබිලා එතුමා මේකට හරියට සන්තෝෂයටපත් වෙනවා. ඒ වෙනකොට ලංකාවේ මේ තිබුණා නිකායවල තුනක්. ජේතවනය, මහා විහාරය, අභයගිරිය.
ශාසනය පිරිහිලා තිබුණා. එතුමා තමයි මේ තුන් නිකායම එක රාශී කරලා එක නිකායක් බවට පත් කරලා දිඹුලාගල නායක හාමුදුරුවෝ සංඝ නායක බවට පත් කරලා මට මතක විදියට සංඝ රාජධූරයට පත් කරලා කඩන චීවරය පූජා කළා. චීවර එකක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ ප්‍රධාන ශ්‍රාවක 80 මහා ශ්‍රාවකයන් අරමුණු කරගෙන ලංකාවේ 80 තැනක උපසම්පදා හාමුදුරුවෝ 89ක් වස්වඩ වාසය කරවලා වස් ආරාධනා කරලා එකම දවසේ කරන්න පුළුවන් නම් වැත්තක් හොඳයි. එකම දවස් දෙක තුනක් වුණත් කර දෙන්න. හැබැයි දැන් දෙක තුනක වෙන්න ඕනේ. එක පන්සලේ කරන්න බෑ. 80 තැනක උපසම්පදා හාමුදුරුවෝ වස්වඩ වාසය කරලා කටින සිවුරු 80ක් එකම දවසේ පූජා කළා. දැන් ඕක නිසා තමයි මේ අපි පිටින් ආපු උපාසකම්වලට දැනගන්නත් එක කියන්නේ අපේ නායකයන්තු අපවත් වෙච්ච අපේ ගුරුදේවයන් වහන්සේ මේ අපේ දායකයෝ හැම කටින පූජාවකදීම 80 මහා ශ්‍රාවකයන්ට සිවුරු පූජා කරනවා. මෙහි හැම කටින පූජාවකදීම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට හැන්දෑවේ වස්සාවාසික සිවුරු කියලා පූජා කරනවා. කටින අටපිරිකරත් පූජා කරනවා, සිවුරු පූජා කරනවා. දැන් මේ වතාවේ නම් මිනිස්සුන්ට බරක් දෙන්න බැරි නිසා රාත්‍රී අටපිරිකර පූජාවක් කළේ නැහැ. නැත්නම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අටපිරිකරත් පූජා කරනවා, සිවුරු පූජා කරනවා. ඔයවත් කරන්නේ නැහැ ලංකාවේ. අපේ එහෙම කරනවා මෙහි. ඒක නායක හාමුදුරුවෝ 80 මහා ශ්‍රාවකයෝ ගැන පොත්පවා ලියවන. ඒ නිසා උන්වහන්සේ මේ අවබෝධය තියෙන නිසා එහෙම පින්කමක් කරනවා. බලන්නකො පරාක්‍රම බාහු රජතුමා මොනතරම් පින්වන්ත රජෙක්ද කියලා අපේ සීයා කෙනෙක් නේද? අපේ මුතුන් මිත්තෝ ඒ ඇත්ත මේ පින්කමේ තියෙන මේ විපාක ආනිසංස දන්න නිසා. ඒක හරිය ශ්‍රද්ධාවෙන් කරපු දෙයක් පරාක්‍රම බාහු රජතුමා. ඒ වගේ පින්කලා ඒ මොකද ඒ සක්විති රජ වෙන්න නෙමෙයි. සක්විති රජ পদවි හැම পদවියක්ම පරාදයි අරහත් পদවියට. නේද? ඒකයි. ආන්නේ නිසා වෙනත් මේ ආනිසංස හැම දෙයක්ම අපිට නිවනට පියවරක් හරි ලං වෙනවා. අපි චතුරාර්ය සත්‍ය අවබෝධයට පියවරක් හරි ලං වෙනවා. අනිත් එක මේ සිවුර කියන්නේ කසිනයක්. කමටහන. සිවුර නිසා රහත් වෙලා තිනවා. ඔය ඇත්තට මම ඊට මුලිනුත් දේශනා කරලා තිනවා. ගාථාවක් තියෙනවා මෙන්නුන්දී පන්තේ දිස්වාන කාසාවන් චට්ටිතං කිල්ල මක්කිතං සිරස්මින් අංජලින් කତ୍වා වන්දි තබ්බං ඉසිද්දජං. මේ ගාථාවේ තේරුම පන්තේ දිස්වාන කාසාව. පන්තේ කියන්නේ මඩ ගොඩේ. නැත්නම් පාරේ. ගමන් කරන පාරේ අයිනේ වැටලා තිබුණත් සිවුරක්. පන්සලට ආවම ගන්න පුළුවන්. චට්ටිතං කිල්ල මක්කිතං. කුණු ගඳ ගන්නවා. අසුචි දැවිලා තියෙනවා මේ සිවුර උඩ. මැසි මැස්සෝ අහලා තියෙනවා. ඒ දුගඳ අමන ජරාවටපත් වෙලා තියෙන දි รา ගිය සිවුර උනා. නියම බෞද්ධයෙක් උනා. සිරස්මින් අංජලින් කତ୍වා. තමන්ගේ ඇඳිලි නලල මත තියාගෙන සිවුර ඉස මත තියාගෙන වන්දි තබ්බන් ඉසිද්දජ. සිවුරට වැඩි යුතුයි කියලා දේශනාව සඳහන්. ඉසිද්දජන් කියන වචනේ හරි වැදගත්. ඉසිද්දජන් කියන්නේ ඉර්සි දජය. ඉර්සි කියන්නේ සීනාස්ත්‍රව බවට. ඒ කියන්නේ රහත් වෙනවා. පින්නතුනේ වැයතු අහලා ඇති මමම මීට මුලින්ම මතක් කරලා තියෙනවා. ලංකාවේ හිටිය කාන්තාවක් මේ වස් කාලයක සිවුරු පූජා කරනවා බලාගෙන ඉන්නවා. දැන් ඔය කටින පින්කම් කරනකොට පෙරහැර ගමන් කරනකොට බලන් ඉන්න අපේ අහිංසක දුප්පත් අම්මලා ඉන්නවා. දුප්පත් මිනිස්සු ඉන්නවා. හයියක් නැහැ. මිලක් මුදලක් නැහැ. හැබැයි හිත හරි හයිය. පිනෙන් හරි පෝසත්. ශ්‍රද්ධාවෙන් හරි පෝසත්. ඇස්වල කඳුළු ග්‍රෝහගෙන බලාගෙන ඉන්නවා. අනේ මම කවදද කටින පින්කමක් කරන්නේ. අනේ මටත් හයියක් තියෙනවා නම් මේ වගේ පින්කමක් කරන්න. අප්‍රමාණ සිහිනවා. එහෙම අය ඕන තරම් ඉන්නේ. කරුමෙට සමහරක් අයට සල්ලි දෙන හැකියාව දෙන හිත නැහැ. පින් කරන්න හිත තියෙනවා. සංසාර පුරුදු තියෙනවා. එහෙම නැතුව කරන්න බෑ. දැන් අපේ මේ උපාසකම් අය නැත්තම් අච්චර ඈත නේදලා නේ. පන්සලේ පින්කමක් කරලා බාත්රූම් හදලා දුන්නා. වැසිකිලි හදලා දුන්නා.
කටයුතු කරන්නේ. ඉතින් ඒ සාංශාරික පින සංසාරේ පින් කරලා තියෙනවා. ඒක තමයි පාරමිතා කියලා කියන්නේ. එතකොට තමයි බණ අහන්න, පන්සලට යන්න, පින් කරන්න, දාන දෙන්න හිත එන්නේ එතකොට. දැන් අපි මේ මාළී උපාසක මච්චරාරේ ඉඳලා මේ ආවේ. යෝගන අනිත් උපාසකවලත් එක ශ්‍රද්ධාවනේ. මේ පිනට තියෙන ලැබියාව නිසා ආන්නේකයි. ඉතින් එහෙම කරගන්න බැරි අය ඕන තරම් ඉන්නවා. අර උපාසකම්මත් එහෙමයි. තරුණ වයසේ ඉන්නේ අනේ මට කටින සිවුරක් පූජා කරන්න තියෙනවා නම් කියලා හිතුවා. නමුත් කටින සිවුරක් පූජා කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි, පහසු දෙයක් නෙවෙයි. පන්සලේ තියෙන උණුපිරියම් කරන්න ඕනේ. වියදමක් කරන්න වෙනවා. වියදමක් දරන්න වෙනවා. ඉතින් ඒ නිසා ඇය කල්පනා කළා කටින සිවුරක් නම් පූජා කරන්න බෑ. වස්සාවාසික සිවුරක්වත් මම පූජා කරන්න ඕනේ. ඒ සිවුර ගන්නත් සල්ලි නෑ. අද වගේ නෙවෙයි ඒ කාලේ සිවුරු පිළිතර කඩ හැමදැනම තිබුණේ නෑ. සිවුරක් හදා ගන්නවා කියන්නේ හරි අමාරුයි. ඉතින් ඇය දර විකුණලා ජීවත් වෙන කාන්තාව. දර මිටි බැඳලා විකුණනවා. ඇය එදා ඉඳන් එක මිටියක් වැඩියෙන් බැඳලා ඒ දර මිටිය විකුණලා ලැබෙන කාවණු වෙනම කැටයකට එකතු කරනවා. එකතු කරාම කොහරි ඊළඟ වස් කාලේ වෙනකොට ගාන හරියි. උච්චර දුකක් විඳලා බලන්න උදාහරණ. Sim, palavras de